අයිබෝවන් සුබම සුබ උදෑසනක්. කොහොමද මේ දිනවල ජීවිතේ ආදරෙන් සතුටෙන් ගෙවෙනවද? කාර්යබහුලයිද? දැන් මෙහෙමනේ කොයිතරම් ජීවිතේ කාර්යබහුල වුණත් අපි එක දෙයක් කරන්න නම් අමතක කරන්නේ නැහැ. මොකක්ද? ඒක ඔබත් කරනවා මාත් කරනවා අපි හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් කරනවා. මේ දේ අඩුවෙන් කරනවා නම් ගොඩක් හොඳයි. කරන්නේ නැත්නම් ඉතාම හොඳයි. වැඩියෙන් කරනවා නම් ටිකක් ප්‍රශ්නයක්. ටිකක් නෙමෙයි ලොකු ප්‍රශ්නයක්. ඇත්තට මොකක්ද? ඒ තමයි දුක් වීම. එහෙම නැත්නම් ජීවිතේ කනස්සලු වීම. අපි කියන්නේ අපේ වචනේ බොරි වෙනවා කියලා. අන්න ඒක. ඉතින් ආදරණීය ජීවිතයත් එක්ක අපි ඔබේ නිවහනට හැමදාම එන්නේ. කනස්සලු වෙන ඔබේ ජීවිතේ එහෙම නැත්නම් දුක් වෙන ඔබේ ජීවිතේට වෙනුවෙන් නෙවෙයි. ඔබ සතුටින් තියන්න, ඔබේ ආදරණීය බව වැඩි කරන්න, ඔබේ ජීවිතේට සිනහව මේ දුකින් තොර කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණාවේදී ඔබට අවශ්‍ය දේ අඩු වැඩිය සපයා දෙන්න. ඉතින් අදත් ආදරණීය ජීවිතයත් එක්ක අපි සූදානම් ඔබට ඒ කරුණු බොහෝ දේ ළඟා කරන්න, ඔබේ ජීවිතයට සිනහව සතුට අරගෙන එන්න. ඉතින් අපි මොන දේ කරත් හැම දෙයකින්ම අපට සතුට ලැබෙන අවස්ථා අඩුයි. ගොඩක් වෙලාවට අපේ ජීවිතේ අපට සතුට වගේම දුක, කනස්සල්ල කියන දේවල් සාමාන්‍ය දේවල්. හැබැයි ඒත් එක්ක කනස්සල්ල මතම අපේ ජීවිතේ අපි රඳවා ගන්නවා නම්, ඒ මතම අපේ බොහෝ දේ අපි තීරණය කරනවා නම් අපට මේ ගමන යන්න, අපේ මේ ජීවිතේ සතුටින් ඉදිරියට ගෙන යන්න ගොඩක් අමාරුයි. විශේෂයෙන්ම අපේ අනාගතය ලස්සන කරගන්න, අද දවස ලස්සන කරගන්න අපි සතුටින් ජීවත් විය යුතුමයි. එහෙමනම් අද ආදරණීය ජීවිතයේ කතා බහ එතනින් ආරම්භ කරමු. කනස්සල්ල වීම නවත්තමු, ජීවත් වීම ආරම්භ කරමු. ඒ තමයි අද අපේ කතා බහ යොමු කරන විෂය පරිපත්‍ය. ඒ වෙනුවෙන් අදත් අපිත් එක්ක එකතු වෙනවා කළමනාකරණ හා මානව හැකියා පුහුණු උපදේශක ලසන්ත කාර්යපෙරුම් මහතා. ආයුබෝවන් උපදේශකතුමනි. ආයුබෝවන්. මම හිතන්නේ කනස්සල් වීම එහෙම නැත්නම් අපිට ගොඩක්ම හුරු පුරුදු වචනේ උපදේශකතුමනි බොරි වීම කියන දේ. අපි එතනින් පටන් ගත්තොත් අපි දැන් අපේ ප්‍රවේශයේම කනස්සල් වීම නවත්තමු, ජීවත් වීම ආරම්භ කරමු. එහෙමනම් අපි මුලින්ම පටන් ගමු මේ බොරි වීම එහෙම නැත්නම් කනස්සල් වීම කියන්නේ මොකක්ද ඇත්තටම? ඔච්චලා මේ අචලද ඔබත් මමත් මෙතන ඉන්නේ අපි දෙන්නම ජීවත් වෙන දෙන්නෙක් නිසා. එතකොට ජීවත් වෙනවා කියලා ජීවත් වෙන දෙන්නෙක් කියලා මම අදහස් කළේ අපි දෙන්නට පණ තියෙනවා. දැන් පණ තියෙන දෙන්නෙක්ගේ පණ තියෙන කෙනෙක්ගේ ස්වභාවය තමයි එයාට තියෙනවා මේ කායික ස්වභාවයක් සහ මානසික ස්වභාවයක්. විශේෂයෙන් මේ මානසික ස්වභාවයේදී අපි දන්නවා මේ උදේ අපි අවදි වෙච්ච වෙලාවෙ ඉඳලා රාත්‍රී නිින්දට යනකම්ම අපිට එක එක විවිධාකාරයේ සිතුවිලි අපේ මනසට එනවා. සමහර සිතුවිලි දිහා අපි හොඳට බැලුවාම අචල අපිට තේරෙනවා මේ ඒවා අපිට සතුටක්, ප්‍රීතියක්, තෘප්තියක්, සැනසෙල්ලක්, සුවදායි හැඟීමක් මේ සිතුවිලි අපි තුළ ඇති කරනවා. හැබැයි සමහර සිතුවිලි දිහා බැලුවාම අපිට පේනවා දී තමයි ඒක අපිට දුකක්, කනගාටුවක්, කලකිරීමක්, කනස්සල්ලක්, ආතතියක්, ජීවිතය පිළිබඳ මහා නීරස හැඟීමක් මේ සිතුවිලි විසින් ඇති කරනවා. ඒතකොට මේ බොරු වීම කියලා කියන්නේ එහෙම නැත්නම් අපි කියන්නේ කනස්සලු වීම කියලා කියන්නේ අපේ ජීවිතේට දැනෙන අපිට රිදුණු යම් කාරණයක් සම්බන්ධයෙන් අපි තුල ඇති වෙන එක්තරා ආකාරයක චිත්ත වේගාත්මක හැඟීමක්. හැබැයි මේ චිත්ත වේගාත්මක හැඟීම ඍණාත්මක ස්වභාවයේ චිත්ත වේගාත්මක හැඟීමක් සහ ඒක අපේ ජීවිතයේ තුලට කනස්සල වේදනාව කියන එක ඇති කරනවා. එතකොට අචල දැන් මේක මේ සිතිවිල්ල ඇති වෙන්න බලපාන කාරණා ප්‍රධානසේ තුනක් තියෙනවා. ඒකට මිනිස්සු වොරි වෙනවා කරුණු තුනක් නිසා. එකක් තමයි ඈත අතීතයේ, ආසන්න අතීතයේ හෝ ඈත අතීතයේ සමහරවිට තමන්ගේ ජීවිතේ සිද්ධ වෙලා තියෙන යම් යම් සිදුවීම්. ඒ සිදුවීම් උනේ තමන් කැමති විදිහට නෙවෙයි, තමන් ආස කරන විදිහට නෙවෙයි, තමන්ට සුවපහසු මානසිකත්වයක් ඇති කරන විදිහට නෙවෙයි. ඒ නිසා ඒ සිතිවිලි රටාවන් නැවත නැවත ස්මරණය වෙනකොට එයාට දුකක් වේදනාවක් ඇති වෙනවා. දැන් උදාහරණයක් ඇසිය කිව්වොත් හිතන්න දෙන්නෙක් අතර ප්‍රේම සම්බන්ධයක් තිබ්බා කියලා අචල. ඒතොරේ ප්‍රේම සම්බන්ධයේ අවසන් වුණේ තමන් කැමති විදිහට නෙවෙයි. එතකොට මේ ප්‍රේම සම්බන්ධය තුළ තමන් විඳ ජීවිතේ, තමන් ලැබපු ආදරණීය සැලකිලි සහ ඒ බැඳීම් තමන්ට අහිමි වුණා සහ ඔහු අය සමහරට වෙන හොඳ සම්බන්ධයක් තුළ දැන් ජීවත් වෙනවා. ඒතකොට ඒ අතීතයේ මතක් වෙලා සමහර විට මොකද වෙන්නේ අපිට වේදනාකාරී සිතුවිලි ඇති වෙනවා, අපි ගැන කනගාටු වෙනවා, වොරි වෙනවා. ඒ වගේම සමහර වොරිවීම් අචල අපිට ඇති වෙනවා මේ වර්තමානයේ සම්බන්ධව. ඒ කියන්නේ මේ මොහොතේ යම්කිසි සිදුවීම් පවතිනවා. ඒක අපේ ගෙදර ජීවිතේ වෙන්න පුළුවන්, අපේ වෘත්ති ජීවිතේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මොහොතේ මේ රටේ වෙන්න පුළුවන්, දේශපාලන පරිසරය තුළ වෙන්න පුළුවන්. ඒ ඇති වෙන යම් දේවල් අපේ සිතවිල්ලට බලපාන මොකද ඒවා අපි කැමති විදිහට නෙවෙයි සිද්ධ වෙන්නේ.
ඒ අපි කැමති විදිහට ඒවා සිද්ධ නොවනකොට අපි තුල දුකක් වේදනාවක් කලකිරීමක් ඇති වෙනවා. ඒ වගේ තව එකම එක හේතුවක් තියෙනවා. ඒක තමයි අනාගතය. ඒ කියන්නේ තාම අනාගතය ඇවිල්ලා නැහැ. අනාගතය සිද්ධ වෙලා නැහැ. නමුත් මෙන්න මේ දේවල් සිදු වෙති කියලා අපිට තියෙන පරිකල්පන හැකියාව. ඒතකොට මේ පරිකල්පනය තුළ යම් උපකල්පනයන්ට අපි ඇවිල්ලා අපි හිතනවා මෙන්න මේ සිදුවීම සිද්ධ වෙයි. ඒ සිද්ධ වෙයි කියලා සමහරවිට ඒ ගැන හිතමින් අපි කනගාටු වෙනවා, වොරි වෙනවා. කොහොම වුණත් වොරීම කියලා කියන්නේ ඍණාත්මක සිතවිල්ල, අසුභවාදී සිත ආවේගයක්. ඒ සිතවිල්ල තුල අපි ගැඹුරට ගියොත් එහෙම ජීවත් වෙන මිනිස්සු නෙවෙයි, සතුටින් ඉන්න මිනිස්සු නෙවෙයි නිර්මාණය වෙන්නේ. ඇවිදින මලකඳන් නිර්මාණය වෙනවා. ඔව්. දැන් ওই කාරණාවන් ගැන කතා කරද්දී මේ වර්තමානයේ උපදේශකතුමනි අපිට දැක් ගන්න පුළුවන් අනාගතයේ මෙන්න මේ විදිහට වෙයි කියලා රටක් වශයෙන් පරපුරක් වශයෙන් බොහෝ කලකිරීමට පත් වෙලා කනස්සල්ලට පත් වෙන ස්වභාවයක් දැන් වර්තමානයේ දැක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අතීතය ගැන කිව්වොත් අපි කතාවටත් කියනවා අතීතය කියන්නේ ගිහින් එන්න ඕන තැනක් මිසක් නවතින්න ඕන තැනක් නෙවෙයි කියලා. අපිට ඒ බොරිවීම කියන දේ, කනස්සල්ල කියන දේ අපේ ජීවිතෙන් මගහැරවා ගන්න නම් අපි ඒ තුල ජීවත් නොවිය යුතුයි. එහෙමනම් උපදේශකතුමනි අපි දැන් මේ බොරිවීම කියන දේ ගැන අපි ටිකක් පුළුල් විදිහට කතා කරනකොට මේක ඇත්තටම හොඳ දෙයක්ද නොහොඳ දෙයක් නෙවෙයි කියලා අපිට තේරෙනවා. නමුත් මේක කොයි විදිහටද හොඳ නොවන්නේ, මේක නරක දෙයක්ද? එහෙනම් ඇයි නරක වෙන්නේ කියන දේ අපි පොඩ්ඩක් කතා කරොත්. ඔව් චලා මේ අසල දැන් මානව පරිණාමය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මේ ඒ විශාරදෝ කියන්නේ මානවය ඇවිල්ලා පරිණාම වූ සතෙක් නෙමෙයි ප්‍රාක් පරිණත සතෙක් කියලා. ඒතකොට ප්‍රාක් පරිණත සතෙක් කියන එකෙන් අදහස් කරන්නේ අපි තාම පරිණාම ක්‍රියාවලිය පසු කරමින් ඉන්නවා කායික හා මානසිකව. එතකොට අද දවසේ අපි මේ අත්දකින්න කායික ස්වභාවය සහ මානසික චිත්ත වේගාත්මක හැඟීම් අපි තුලින් පැන නගින මේවා පරිණාම ක්‍රියාවලිය තුළ ශේෂ වූ ලක්ෂණය. එතකොට අපිට මේ වොරිවීම කියන එක ඒ පරිණාම ක්‍රියාවලිය තුළ ශේෂ වූ ලක්ෂණයන් නම් අචලා අපිට ඒක 100% නරකයි කියලා බැහැර කරන්න බෑ. මම වාට උදාහරණයක් ගන්නම්. හිතන්නකෝ දරුවෙක් එයා ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා තමන්ගේ වත්ත ලොකුයි පොල් ගහකට නගිනවා යාළුවොත් එක්ක කුරුම්බ හදන්න. එතකොට ගහේ භාගයක් විතර නගිනකොට එයා පහළ බලන්න හිතුනොත් එහෙම සමහරවිට එයාට මොකද වෙන්නේ බයක් ඇති වෙනවා. බයක් එක්ක එයා කරන දේ පිළිබඳ වදවීම, කනසලු වීම, කනගාටුවක් ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ යම් මේකින් පල්ලහැට වැටුනොත් තමන් පල්ලහැට වැටුනොත් එහෙම මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතේට හානියක් වෙනවා. තමන්ගේ අම්මට තාත්තට තමන්ව නැති වෙනවා. තමන්ට තුවාල වෙන්න ඉඩ තියෙනවා. අතපය කැඩිලා ඉස්පිතාලේ ඉඳ ඉඩ තියෙනවා. එතකොට ඒතන ඇති වෙන මේ වොරිවීම ඇත්තට වෙන්නේ ඒ ජීවිද්‍යානුකූලව තියෙන වොරීමක්. ඒ තුල අපේ ජීවිතය ආරක්ෂා කරනවා. හිතන්නකෝ උඩ තට්ටුවකට නැගලා පල්ලහැ බලනවා කියලා. පල්ලහැ බලනකොට අර දැන් තරුණ ළමයෙක් නම් පල්ලහැ බලදී අර තව අයිනටම යන්න හිතෙනවා. දැන් හැබැයි අයිනට ගිහිල්ලා තට්ටු 15ක් උඩ බිල්ඩිමක ඉඳලා පල්ලහැ බලනකොට එකපාරට ලොකු බයක් කනසොළු වීම චකිතයක් ඇති වෙනවා. ඒ චකිතය ඇති වෙන්න ඕනේ. මොකද එහෙම නැතු වුණොත් එහෙම ඔහුගේ නිර්භය ගතිය ඉතින් තව අයිනට ගිහිල්ලා ਉਹ පල්ලහැට වැටලා ඔහුගේ ජීවිතේ නැතු වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ නිසා එක පැත්තකින් ගත්තොත් මේ වොරිවීම නරක නෑ. තරහ සීමාවක් දක්වා තියෙන වොරිවීම නරක නෑ. අපි හිතුවට ඒක එහෙම නරක දෙයක් නෙවෙයි. එහෙම නරක දෙයක් නෑ. ඕන දෙයක දැන් අපි දන්නවා ඇල්වතුර නරක නෑ නේද? ඇල්වතුර නරක නෑ. හැබැයි නරක ඕනට වඩා ඕන දෙයක් ගන්න ගියොත් අපි කියන්නේ ඕනම දෙයක් ඕනට වඩා ඕනම නෑ කියලා. ඒ කියන්නේ දැන් ඔබට දැන් මම විස්තර කළොත් මේක දැන් හිතන්නකෝ විභාගයක් ලබනවදු විභාගයක් ලියන්න තියෙනවා. ඒකට ඔබට ලොකු අභියෝගයක් මේක. ඔබ ටිකක් කනගාටු වෙනවා මම මේ වැඩ කරනවා මදි කනස්සල්ලක් ඇති වෙනවා මගේ වේගෙන් මදි කියලා. ඇත්තට ඒක හොඳයි. ඒක හොඳයි. ඒක සුභවාදී විදියට සුභවාදී වෙන ධනාත්මක දෙයක්. ඒක ප්‍රගමනීය කරා යන දෙයක්. ලෝකයේ අතිශයින් සාර්ථක විශිෂ්ට මිනිසු නිර්මාණය වෙලා තියෙන ජීවිතයේ යම් යම් බිඳවැටීම් පිළිබඳ ඇතු චිත්ත වේගාත්මක පසුතැවිල්ල කනගාටුව නිසා. මේ ප්‍රශ්නේ තියෙන්නේ සමහර මිනිස්සු තමන්ගේ ජීවිතවල චලා මේ සතුටු වෙන්න දහසකුත් එකක් කාරණා තියෙනකොට එක මේක දුක් වෙන්න කාරණයක් කළා ඒක අල්ලන් දුක් වෙනවා. එතකොට වෙන්නේ රැවිදින මලකඳ නිර්මාණය කරන එක. ඒ නිසා සීමා වික්මවා ගිය වරවීම නම් ඇත්තට අනුමත කරන්න බෑ. ඒක අපේ ජීවිත දුර්වල කරනවා, ජීවිතේ සතුට නැති කරනවා. දැන් මේ කාරණාවත් එක්ක දැන් අප උපදේශකතුමන් හොඳ කාරණාවක් මතු කරා. සමහර අපි බොඩි වෙන එක කනස්සලු වෙන එක අපේ ජීවිතයේ සුභවාදී දේවල් ජයග්‍රහණයන් වලට හේතු වෙනවා කියන දේ. එහෙමනම් ඔබට යම්කිසි විදිහකට හොඳ කාරණාවක් මතු කරලා උපදේශකතුමන් ඒ තමයි ඔබට යම්කිසි තැනකදී ඔබ ජීවිතය ගැන තීරණවලදී ඔබට හිතෙනවා නම් අනේ මට මේක කරගන්න බැරි වෙයි කියලා එහෙම කනස්සල්ලක් තියෙනවා නම් ඔබ කරන්න ඕන මේ මැත්තේම ඉඳගෙන කනස්සල් වෙන එක නෙවෙයි. තවදුරටත් ඒන් මිදිලා ජයග්‍රහණය කරා යන්න ඔබේ මාවත ඉවර කර ගැනීම. එහෙමනම් තවත් කෙටි ප්‍රශ්නයකට යමු වුණොත් බොඩි වීම තුළ කෙනෙක්ට කායික හා මානසිකව කියන්නේ කනස්සලු භාවයත් එක්ක කෙනෙක්ට මානසිකව කායිකව මොන වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවද උපදේශකතුමනි? ඔව් අචලා මේ හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. දැන් අචලා දැන් අපේ ජීවිතයේ සතුටින් ඉන්න නම් අපේ කායික මානසික ස්වභාවය
මේ චිත්ත වේගාත්මක හැඟීම් සහ මේ බද්ධ වෙච්ච අපේ මේ ෆිසිකල් බොඩි එකේ තියෙන ස්වභාවයන් හැම වෙලාවෙම සම්බර වෙන්න ඕනේ. එතකොට දිගින් දිගටම වොරි වෙනවා කියලා කියන්නේ අපි දන්නවා දැන් කෙනෙක් සතුටටපත් වෙනකොට අපේ මිනිස් මොලේ තියෙන මේ අපි කියන හැපිනස් හෝමෝන් කියලා. ඒ කියන්නේ අපි තුල සතුටක් දනවන හෝමෝන වර්ග තමයි මිනිස් මොලේ නිදහස් කරන්නේ. අපේ ශරීරයේ කායික ක්‍රියාවලිය පවත්වාගෙන යන්න, හෘද ස්පන්දන වේගය හොඳට පවත්වාගෙන යන්න, අනිකුත් සියලුම ක්‍රියාවලිය පවත්වාගෙන යන්න මේ හැපිනස් හෝමෝන් කියන එක ඇත්තට ඉවහල් වෙනවා. හැබැයි අපි දිගින් දිගට වොරි වෙනකොට වෙන්නේ අපේ මිනිස් මොළයේ විසින් ආතතිකාරක හෝමෝන අපි කියන ස්ට්‍රෙස් හෝමෝන්ස් කියලා. ඒකට ආතතිකාරක හෝමෝන තමයි මිනිස් මොළේ නිදහස් කරන්නේ. ඒකට ඒවා දිගින් දිගටම නිදහස් වෙනකොට මොකද වෙන්නේ? අර අපි කියන අපේ ශරීරය එක්තරා ආකාරයකට මොළයේ විසින් සූදානම් කරනවා. අපි කියන ෆ්ලයිට් or ෆයිට් කියලා. කියන්නේ එක්ක සටන් කරන්න එක්ක පලා යන්න. එතකොට දිගින් දිගටම මේ ඇති වෙන ආතතිය තුල අර ආතතිකාරක හෝමෝන නිදහස් වෙලා ඒක අපේ බ්ලඩ් සර්කියුලේෂන් එකට එකතු වෙලා අපේ වෙන්නේ ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා කියලා කෙනෙක්ගේ මූණ දිහා බැලුවම අපිට අපි අහනවා සමහර විට ඔයා දුකෙන් නේද ඉන්නේ ප්‍රශ්නකදී ඔයාට මොනවද ප්‍රශ්නේ සමහරලාට අහනවා කියලා අපි ඔයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද පොඩි ප්‍රශ්නයක් නෙවෙයි මේ එතකොට අපිට දැන් සාමාන්‍ය ජීවිතේ හම් වෙන ගොඩාක් අය අපිට මුහුණ දිහා බලලා කියන්න පුළුවන්. එයා සතුටෙන්ද දුකින් ඉන්නේ කියලා. ඒතකොට කෙනෙක් දීර්ඝකාලීන වශයෙන් මොරි වෙනකොට මොකද වෙන්නේ? එයාගේ මුහුණ මැල වෙනවා. මුහුණේ තියෙන සතුට නැති වෙනවා. මුහුණ වේලෙන්න පටන් ගන්නවා. වචන ගලප ගන්න බැරි වෙනවා. තොලකට වේලෙනවා. සහ එයා තුල ඊට පස්සේ ඇති වෙන මානසික විශ්වාසය බිඳ වැටීම කියන ක්‍රියාවලිය තුල එයාගේ අර අපි කියනවා ආත්ම අභිමානීය බිඳ වැටෙනවා. එයාට උත්සාහ කරන්න තියෙන ධෛර්යය නැති වෙනවා. එයාගේ පීවිසිය බිඳ වෙලා යනවා. එයාගේ සමාජ සමදකම් දුර්වල වෙනවා. ඉතින් එකින් එක කායික පිරිහීමක් වගේම මානසික පිරිහීම මේ දෙකම ඇති වෙනවා. ඊට පස්සේ ඒක කරනකොටගෙන දිගින් දිගටම කනගාටු වෙනකොට ශරීර පද්ධතිය තුළ ප්‍රතිසත්ත්වීකරණය කියන එක මිද වැටිලා ඉක්මනින් ලෙඩ රෝග වලටත් අපි මුහුණ දෙනවා. ඊට පස්සේ අර සමබර තීරණ ගන්න බැරි වෙන ක්‍රියාවලිය තුළ පෞලි ආදරණියන් එක ගැටුම් ඇති වෙනවා චල. අපේ ආයතනය තුළ ගැටුම් ඇති වෙනවා. දැන් ආයතනයක් දිහා බලන්නකො නිරන්තරයෙන් ප්‍රශ්න ඇති වෙන මිනිස්සෙක් පිටිපස්සේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න ඇති කරන මිනිසා පිටිපස්සේ ප්‍රශ්නයක් තියෙනවා. හොඳට අධ්‍යයනය කරලා බලන්න. එතකොට සමහරවිට එයාට අර වොරි වීන කාරණය තුළ ඇතිවෙනා වූ ආතතිය නිසා එයා මොකද කරන්නේ? ආතතිය පිට කරන්න විවිධ පුද්ගලයෝ තෝරගන්නවා. ඒ නිසා කායික වශයෙන් වගේ මානසික වශයෙන් වොරි වීම කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. අපිව පල්ලෙහාට ඇදලා දාන, අපි පිරිහීමකට ලක් කරන, අපේ සමාජ සම්බන්ධකම් දුර්වල කරලා දාන, අපේ ජීවිතයේ සතුට මරණ තේරෙන විදිහට කිව්වොත් මලකඳ නිර්මාණය කරන ක්‍රියාවලියක්. දැන් ඔබතුමන් කියව විදිහට වැඩියෙන් එක දිගටම දීර්ඝකාලීනව මේ කනස්සල්ලට යොමු වුණොත් දුක් වීම කියන දේ නැත්නම් වොරි වීම කියන දේ නිරන්තරයෙන්ම සිදු කළොත් ඇවිදින මලකඳන් බවට අපි පත් වෙනවා. කෙනෙක් දැනටමත් ඇවිදින මලකඳක් බවට පත් වෙලා ඉන්න පුළුවන්. එතකොට කෙනෙක්ට මේ වගේ අවස්ථාවලදී Taman ඇත්තටම මේ තත්ත්වයට පත් වෙලා දින්නේ. මම කුමක්ද කරන්න ඕන කියන අවබෝධයක් නැති වෙන්න පුළුවන් උපදේශකතුමනි. අනිවාර්යෙන් ඒක වෙනවා අචලා. දැන් අචලා දැන් ඔබ හරි ලස්සන ආරම්භයක් ගත්තා. ඔබ කිව්වා දැන් අතීතයේ පිළිබඳ වොරි වීම. ඒ කියන්නේ අතීතය ගැන ඔබ වොරි වෙනවා කියන්නේ හරියට ඒක සලකන්න පුළුවන් අපිට. දැන් ඔයා හිතන්නකෝ ඈත අතීතයේදී ඔයා ණයක් ගත්තා කියලා. දැන් ණය ගෙවලා ඉවරයි. හැබැයි තාම පොලිය ගෙවනවා. ඒ කියන්නේ අතීතයේදී ඔබ ලොකු ණයක් අරන් ඒ ණය ගෙවා ගන්න කොහොමද කියලා අතීතයේ ඔබ ගොඩක් කනගාටු වෙලා හැබැයි හරි අමාරුවෙන් ණය ගෙවා ගත්තා. හැබැයි ඔයා තාම පොලිය ගෙවනවා. දැන් ණය ගෙවලා ඉවර නම් පොලිය ගෙවන්න ඕනේ නෑනේ. ආරම්භයේදී හරි ලස්සන හැඳින්වීමක් ඒකලේ. එතනදී මේ දැන් ඔබ අතීතයේ ගත්ත ණයකට ඒ ණය ගෙවලා ඉවරයිනේ. දැන් මොකටද පොලිය ගෙවන්නේ? එතකොට ඔබ වොරි වීම කියලා කියන්නේ මේ අතීතයේ ගත්ත ණයකට පොලිය ගෙවීම සමානයි. ඒ වගේම අචලා හිතන්නකෝ ඔයා තාම ණයක් අරන් නැහැ කියලා. ඒ කියන්නේ ණයක් ගන්න හිතෙනවා මේ අනාගතේ ගන්න තියෙන ණයක් ඒක. ඔයාලා වේලාසනින් පොලිය ගෙවන්න ඕනේද? ඒ කියන්නේ ඔබ අනාගතයේ සිදුවෙතයි හිතන යම්කිසි දෙයක් උපකල්පනය කරලා ඒ ගැන අද වොරි වෙනවනම් මෙන්න මේක මට නැති වෙයි සමහර හිතන්නකෝ දෙන්නෙක් අතර පවුලේ ගැටණයක් ඇති වෙනවා කියලා. හැම ගැටණයක්ම දික්කසාදකින් කෙලවර වෙන්නේ නැහැ අචලා. ඒතකොට හැබැයි සැමියා ගියාවට ගියාට පස්සේ බිරිඳ නිතරම වොරි වෙනවා මේ ප්‍රශ්නේ කොතනින් කෙලවර වෙයිද මමයි දරුවෝයි තනි වෙයිද මගේ සැමියා මා දික්කසාද වෙලා යයිද කියලා. එතකොට දැන් ඒක වෙලා නැහැ. හැබැයි ඔබ වෙයි කියලා හිතලා බොරි වෙනවා. එතකොට ඒක මම සලකන්නේ අර අනාගතයේ තාම ණය අරන් නැහැ. හැබැයි වේලාසනින් ඔය පොලිය ගෙවන්න ලෑස්තිවීමක් සමානව. ඒ නිසා අතීත ණය වලට ඔය පොලිය ගෙවන්න යන්නත් එපා. ගෙවලා ඉවරයිනේ ඒක. අනාගතයේ තාම ගත්ත නැති ණය වලට ඔය පොලිය ගෙවන්න යන්නත් එපා. මොකද ඒක ණය අරන් නැහැ. කියලා දුක් වෙන්නත් එපා. ඔව් ඒ වගේම අතල තව දෙයක් තියෙනවා. වර්තමානයේ ගත්ත ණය වලට ඕනකට වඩා වැඩිපුර පොලිය ගෙවන්න යන්නත් එපා. ඒ කියන්නේ සිදු දෙයක් සම්බන්ධව සීමා වික්මා වොරි වීම කියලා කියන්නේ ඔය අනවශ්‍ය කොයි කියන්නේ 10යි වගේ පොලිය අනුපාත මේ මාසෙට ගෙවන්න ඕනේ. ඔය 90ක් ගෙවන්න යනවා. ඒක අනුවන වැඩක්. ඒ නිසා වොරි වීම කියලා කියන්නේ
ඇත්තට හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා ඒකේ සීමාව දැනගන්න ලිමිට් එක දැනගෙන ජීවත් වුණොත් ඔයාගේ ජීවිතේ කොයිතරම් දුක් කරදර තිබ්බත්, කොයිතරම් ගැටෙන තිබ්බත්, කොයිතරම් ආතතිකාරී කාරණා තිබ්බත් ඔයාලට සතුටින් ඉන්න නම් හැකියාව ලැබෙනවා. උපදේශකතුමන්ගේ පැහැදිලි කිරීමත් එක්ක ඔබට පැහැදිලි වෙන්නට ඇති කනගාටු වීමෙන් ඉදිරියට ගිහිල්ලා කනගාටු වීමත් එක්ක කනස්සල් වීමත් එක්ක ඔබ කොතනද ඉන්නේ කියලා. ඔබ ඒක භයානක තැනකද ඉන්නේ නැත්නම් ඔබ ආරම්භයේදී ඉන්නේ? ඔබ පොලි ගෙවනවද නැත්නම් අනාගතයේ ගෙවන්න තියෙන පොලි වලට දුක් වෙනවද? ඒ විදිහට ඔබට ඔබ ගැන පුංචි මේ ඇගීමකට ඔබ ගැන පුංචි නිගමනයකට එන්න පුළුවන් මේ සංවාදයත් එක්ක. උපදේශකතුමනි මට හිතෙනවා දැන් කෙනෙක් කනස්සලු බවට පත් වෙලා ඉන්නවා නම් අපි කිව්වා කෙනෙකුට ඒක නොතේරෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒක තේරෙන්න පුළුවන්. වටේ ඉන්න කෙනෙකුට ඒක තේරෙනවා කියන එක සාමාන්‍ය දෙයක් නේ. අනිවාර්යෙන්ම මම ඉදිරියේ ඉන්න කෙනා කනස්සල්ලෙන් නම් ඉන්නේ මට ඒක තේරෙන්න ඕන. මට ඒක තේරෙනවා. එතකොට ඒ වගේ වෙලාවක අපිට පුළුවන් නේද අනිත් කෙනා වෙනුවෙන් අනිත් කෙනා ඒ මුදවා ගන්න යම්කිසි දෙයක් කරන්න. කොයි වගේ දැන් සරලව එතන පටන් ගත්තොත් මගේ යාළුවා ඕන කනස්සල්ලෙන් ඉන්නේ. මට තේරෙනවා එයා දිගින් දිගටම වඩි වෙනවා කියලා. එහෙම වෙලාවක මම මොකද කරන්න ඕන? ඔව් අචලා මේ හොඳ ප්‍රශ්නයක් තවත්. අචලා දැන් හිතන්නු කෙනෙක් දිගින් දිගටම කනස්සල් වෙනවා කියලා. ඒ කනස්සල් ඕන් රෝඩා යනකොට අපි දන්නවා ඒක ස්ට්‍රෙස් එක අපි කියන ආතතිය බවට පත් වෙනවා. දැන් ආතතියත් ගොඩක් කාලයක් තියෙනකොට ඒක ડિප්‍රෙෂන් කියන තත්වෙට මානසික අවපීඩනය කියන තත්වෙට පත් වෙනවා. භයානක තත්ත්වය තමයි මානසික අවපීඩනකාරී තත්වයට ගියොත් වෙන සමහර විට සිවිදින් අසා ගැනීම දක්වාම යොමු වෙන්න පුළුවන්. ඒකට උදාහරණ ඕන තරම් අපේ සමාජයේ තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අචලා මේ අපි එකට ජීවත් වෙනකොට අපිට මිනිසුන්ගේ චර්යාව දැන් අපි දන්නවා අපේ සමීප ආදරණීය ඉන්නවා. එයා එකට ජීවත් වෙනවා. අපි දන්නවා එයා හිතන පතන විදිය, වැඩ කරන විදිය, එයා හැසිරෙන විදිය, වෙනදාට එයා සතුටෙන්ද දුකෙන්ද කටයුතු කරන්නේ. ඒ චර්යාවේ සමහර විට පැහැදිලි වෙනසක් වෙන්න ඉඩ තියෙනවා මේ කනස්සලු වීම නිසා. එතකොට දැන් මම වට හොඳ උදාහරණයක් ප්‍රායෝගික උදාහරණයක් කියන්නම්. සමහර අයගේ හැසිරීම තුල හොඳටම තේරෙනවා කනස්සල වීම කොයිතරම් හානිකරද සහ ඒක අපිට දැනෙනවද කියලා. මේක හැබැයි කතාවක්. මම එක්තරා කෘතියක දැක්කා මේ ඉන්දියානු කතාවක් මේක මේ එක කාන්තාවක් අචලා මේ එයාගේ දරුවට පොඩි කතන්දරයක් කියලා. ඒ කතන්දරේ අලියෙක් වතුර තිබහයි කැලේ මැද්ද යනකොට චූටි වතුර ටිකක් වලක් දැකනවා. මේ වලේ වතුර තියෙනවා. ඉතින් අලියා වතුර ටික බොනකොට එතෙන් දාපු නායක අලියා එක රණ්ඩු කරනවා. නායාටත් වතුර ඕන කියලා. අන්තිමට නායා මොකද කරන්නේ? අලියා වතුර ටික තනියෙන් බොන්න හදද්දී අලියාගේ මේ හොඬවැල හරහා යනවා මේ අලියාගේ බඩට. ඉතින් ඒ වගේ ඇති වෙන ප්‍රශ්නාවලියක් තමයි මේ කතාවේ තුල තියෙන්නේ. ඊට පස්සේ මේ කතාව අහලා මේ කතාව කියෝලා මෙයා නිදිලා උදේ නැගිටිනකොට මෙයාගේ බඩ රිදෙන්න පටන් ගන්නවා. ඉතින් මෙයාට නිකන් හිතෙනවා අර අලියා වගේ ඊයේ අපේ වත්තේ අර එදා සුද්ධ කරද්දි සර්පයි වගේක් දැක්කා මේ සර්පෙන් මගේ බඩ ඇතුළට ඇවිල්ලා දන්නෙත් නැහැ කියලා. මෙයා කරන්නේ ඇත්තලා මාරුට වෛද්‍යවරු කීප දෙනෙක් ගාවට යනවා. ඉතින් වෛද්‍යවරු ගාවට යන්න මෙයා පෙළඹෙන්නේ මෙයා වොරි වීමක් තරහකාරී මානසික රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන් ඒක. එයා වොරි වෙනවා අර අලියා ඇතුළට අලියාගේ බඩ ඇතුළට මෙන්න මේ සර්පයා ගියා වගේ මගේ ඇඟ ඇතුළටත් ගිහිල්ලා දන්නේ නැහැ කියලා. පස්සේ මෙයා මේ මාරුවෙන් මාවට වෛද්‍යවරු කීප දෙනෙක් ගාවට යනවා. ගිහලා හැම වෛද්‍යවරයෙක්ම මගේ බඩ පරීක්ෂා කරලා තිනෝ නෑ නෑ එහෙම දෙයක් නම් වෙන්න බෑ. මේ කාන්තාවගේ ශරීරය ඇතුලේ මේ නයි පැටවු හැදෙන්න විදියක් නැහැ කියලා. නයික් ඉන්න විදියක් නැහැ කියලා. ඉතින් මෙයා වගේ වෛද්‍යවරු 7-8 දෙනෙක් ගාවට ගියාට පස්සේ මෙයා තීරණය කරනවා මේ වෛද්‍යවරු බොරු කියන්නේ. මේ මගේ අනිවාර්යෙන් බඩ ඇතුලේ සර්පෙක් ඉන්නවා. මේගොල්ලෝ බොරු කියන්නේ මේ මම හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හොයාගන්න ඕනේ කියලා. නගරෙන් පොඩ්ඩක් පිට ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙලා එයාට පෙන්නනවා. එයා මේ ලෙඩේ ගැන කියනකොට මෙයාට තේරෙනවා මෙයාට වෙන ගැටලුවක් මේ තියෙන්නේ කියලා. හැබැයි එයා මොකද කරන්නේ? ස්කෑන් එකක් කරලා කියනවා ඔයාගේ බඩේ සර්පෙක් ඉන්නවා ටිකක් ලොකු එකෙක් ඉන්නවා. මේ අපි මේක ඔපරේෂන් එකකින් අයින් කරන්න ඕනේ. ඊට පස්සේ මේ ඒකයි තරහකාරී මනෝ විද්‍යානුකූලව මෙයාගේ හිත හදාගෙන හැදීමේ ක්‍රියාවලිය. ඉතින් මට හරි සතුටුයි මේ මෙයා ගෙදර යනවා දැන් ගොඩක් සතුටෙන්. කියලා ගෙදර යටත් කියලා බලන්න අර ඔක්කොම වෛද්‍යවරු බොරුනේ කලේ මගේ සල්ලි අරගෙන මගේ මෙයා දැන් ඔපරේෂන් එකට ලෑස්ති වෙනවා. ඉතින් මෙයා ගිහිල්ලා නිරුන්දනය කරලා වෛද්‍යතුමා ගෝලියෙකුට කියනවා ඔන්න කොහෙන් හරි සර්පෙක් හොයන් එන්න කියලා. එයා වාජනයකටත් දානවා. ඊට පස්සේ මෙයාට මේ වෙලුම්පති ටිකකුත් දානවා. දාලා කියනවා දැන් ඔන්න ඔයාගේ සර්පයා අරන් දැම්ම සතුටින් යන්න කියලා. ඊට පස්සේ දැන් මෙයා හරි සතුටින් දවස් දෙක තුනක් ඉන්නවා. ඊට හරි දැන් අර ආතතිය මෙයා නිදහස් වුණා. ඊට දෙක තුනක් යනකොට ආයි මෙයාගේ බඩ ඇතුලේ ගොඩාක් දැඟිලි ටිකක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා අර වෛද්‍යවරයා හම්බෙලා ආයි කියනවා
වෛද්‍යතුමනි මට පේන්නේ අර සර්පයා අරන් දැම්මට එයා ගොඩක් බිත්තර දාලා ඒ බිත්තර වලින් පැටව දාලා පරය තුල ගොඩක් දැන් සර්පයා ඉන්නවා කියලා. ඒ කියන්නේ අචල අපි දැන් වොරවීම කියන්නේ හරියට කැන්සර් එකක් වගේ. ඒක පිළිකාවක් වගේ. සමහරවිට ඒක අත්මිදින්නම් බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ සිතවිල්ල ඔස්සේ දිගින් දිගටම ගියොත් වෙන්නේ ඒක ව්‍යාප්ත වෙලා අපේ මනසේ ස්වභාවය තමයි ඔය තදට මොනවා හරි විශ්වාස කරනවා අපි ඒකට කියන්නේ කන්ෆර්මේෂන් බයස් කියලා. ඒ කියන්නේ ඔයා ඒක විශ්වාස දැන් හිතන්නකෝ අචල රතු පාට කාර් වලට කැමතියි කියලා. ඔයා එහෙම හිතලා යටිහිතට ඒක යවුවට පස්සේ අචල පාරේ කොයිතරම් වෙන වර්ණ තියෙන වාහන දැක්කත් ඔයාට පේන්නේ රතු පාට කාර් එක. රතු පාට කාර් එක තමයි පේන්න පටන් ගන්න. කන්ෆර්මේෂන් බයස් කියලා අපි අර law of attraction කියන විෂය තුල ඔක කියනවා. ඒතකොට දැන් එයාට උනේ අර එකම සිතවිල්ල ඔස්සේ නැවත යනකොට ඒකේ කනස්සල්ලක් ඇති වෙලා ඒ කනස්සල්ල සාධාරණීකරණය කරන්න අවශ්‍ය සිතවිලි තමයි අභ්‍යන්තරයෙන් නිර්මාණය කරන්නේ. එන වාගේ යටිහිත විසින් ඔයා ඉල්ලන දේ තමයි දෙන්නේ. ඔයා හොල්මන් ඉන්නවා කියලා විශ්වාස කළොත් ඔයාට හැමතැනම හොල්මන් පෙන්වන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කතාව තුළ කියවෙන්නේ අචල අර සීමාව ඉක්මවා වොරි වෙනකොට ඒක ඔළුව ඇතුළට ගිහිල්ලා ඒක ඔළුවේ නියුරෝන අසට ව්‍යාප්ත වෙලා කැන්සර් එකක් වගේ ව්‍යාප්ත වෙලා අපේ ජීවිතේ අඩපණ කරලා දාලා සහ ඔයා ඒ වොරි වෙන දේවල් ඇත්තටම තියෙනවා කියලා ඔයාගේ මනස ඔයාට පෙන්වන්න යනවා. ඒක බොහොම හානිකරයි. බොහොම හානිකරයි. පොඩ්ඩක් හිතන්න එහෙමනම් මේ වගේ තත්වයන් ඔබටත් තියෙනවද? ඔබට ඒ වගේ දිගින් දිගටම ඔබට වළක්වා ගත නොහැකි සිතුවිලි ඔබේ හදවත තුළ තිබෙනවද කියලා මේ අවබෝධයෙන්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න උපදේශකතුමනි අවසාන වශයෙන් අපි කතා කරමු මේ වගේ තත්වයකට ගොදුරු වෙලා ඉන්න හෝ කනස්සල්ල කියන දේ නිරන්තරයෙන්ම සිදු කරන බොරිවීම නිරන්තරයෙන්ම සිදු කරන මේ දේවල් සිදු වෙලා කියලා මේ දේවල් වලට Taman හුරු වෙලා තමන් තුළ මේ වගේ බොරිවීමක් තියෙනවා කියලා නොදන්න කෙනෙකුට හෝ ඒ තත්වය හඳුනාගත්ත කෙනෙක්ට උපදේශකවරයෙක් වශයෙන් ඒ බොරිවීමෙන් මිදෙන්න ලබා දෙන්නට පුළුවන් උපදේශනයන් ටිකකුත් අපි මේ වෙලාවේ මතක් කරමු මේ හොඳම වෙලාව නිසා ඒ වෙනුවෙන්. ඔව් අචල වොරිවීමක් එනකොට පසුතැවිලිවීමක් එනකොට ඒ චිත්ත සිතවිලි නැවත නැවත අපි තුළ ඇතිවීමෙන් අපේ ජීවිතයේ සතුට නැති කරනකොට අපිට ඒ සම්බන්ධ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තුනක් තියෙනවා. හිතන්නකෝ ඔය වොරි වෙන මොන හරි කාරණයක් තියෙනවා කියලා. එතකොට ඒ සම්බන්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තුනක් තියෙනවා. මම චූටි උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. හිතන්න ඔබ හරි ලස්සනට සතුටින් ජීවත් වෙනවා. ගෙයක් දොරක් හදලා අවුරුදු ගාණක් ඉන්නකොට අල්ලපු ගෙදර ඉඩම විකිනෙනවා. විකිනෙලා එතෙන්ද අලුත් පවුල පදිංචියට එනවා. පදිංචියට ඇවිල්ලා මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ ගෙදර දරුවෙක් ඉන්නවා. එයා හරි ආසයි ඩ්‍රම්ස් ගහන්න. එයා හරිය හැම වෙලාවෙම ඩ්‍රම්ස් ගහනවා. එතකොට වෙන්නේ මේ ඔබට මේක වදයක් ඔබේ දරුවන්ට පාඩම් කරන්න බෑ. සහ ඔයාගේ මහලු මව එයා උත්පල වෙලා ඉන්නේ යාට නිදියන්න බෑ. ඒතර ඔයාට මේක මහා චිත්ත වේදනාවක් බවට පත් වෙලා ওই වෙලාවේ තුවරි වෙනවා. අර බලන්න අර ගෙදර තියෙන වදේ එළමයා රස්සාවකට යන්නෙත් නෑ, ඉගෙන ගන්නෙත් නෑ. එළමයා උදේ ඉඳලා රැ වෙනකම් කරන්නේ ඩ්‍රම්ස් ගහන එක කියලා. ඒතර මේ ක්‍රියාව සම්බන්ධයෙන් අචල අපිට කරුණු තුනයි තියෙන්නේ. පළවෙනි කාරණේ ඔයා ඒ ගැන වොරි වෙනවා නම් වොරි වෙන එක නවත්තලා අංක එකට කරන්න ඕන. ඒකට මැදිහත් වෙන්න. මැදිහත් වෙන්න කියලා කියන්නේ ඔයා ගෙදරට යන්න. ඒ දරුවා එක්ක කතා කරන්න. දෙමාපියෝ එක්ක කතා කරන්න. ඔයා මුහුණ දෙන්න මේ අපහසු කියන්න. කියලා බලන්න එතන ඔබට අවබෝධ කර හැරීමක් කරා ඔබට සාධාරණයක් කරගන්න පුළුවන්ද කියලා. එයාට කියන්න පුතේ ඔයා ඩ්‍රම්ස් ගහන්න ආස නම් ඉරිදට විතරයි ඩ්‍රම්ස් ගහන්න. නේ? ඒතකොට ඒකට මැදිහත් වෙන්න පුළුවන්. හදිසි ඒගොල්ලෝ කියන දේ ඇහුවේ නැත්තම් මොකද කරන්න ඕන? ග්‍රාම සේවකට කියන්න. නැත්තම් පොලිසිය යන්න. නේ? ඔබට ඒක මැදිහත් වීමේ හැකියාව චල තියෙනවා. මේ පළවෙනි එක. හිතන්නකෝ එහෙම කරගන්න බැරි වුණා කියලා. එහෙනම් අපි මේ උපදේශන ඒ තුල කියන්නේ ඒකට හුරු වෙන්න කියලා. ඒ කියන්නේ ළමයා ඩ්‍රම්ස් ගහනවා කියන්නේ මේ නරක දෙයක් නෙවෙයිනේ. ඔයා ඩ්‍රම්ස් වාදනයට කැමැත්තක් ඇති කරගන්න. බලන්න මේ ළමයා ඩ්‍රම්ස් ගහනවා මේ පළාතේ තිබ්බ පාළුව නැති වෙලා මමත් ආසයි ඩ්‍රම්ස් ගහන්න මගේ දරුවන්ටත් උගන්වන්න ඕනේ. ඒ ගෙදරට ගිහිල්ලා චල කියනවා පුතේ මේ මගේ දරුවෝ දෙන්නට ඩ්‍රම්ස් වාදනය උගන්වන්නකෝ. ඒගොල්ලොත් හරි ආසයිනේ. තමන්ගේ හස්බන්ඩ්ටත් කියලා හස්බන්ඩ්ුත් එක්ක ඇවිල්ලා පුළුවන් නම් අපි ඩ්‍රම්ස් ඉගෙන ගන්නවා. ඒකට හුරු වුණාට පස්සේ ඔයාලට තවදුරටත් ඒකේ වොරවීමක් ඇති වෙන්නේ නැහැ. ඒ දෙවිනි පියවර අචල. තුන්වෙනි නිසා අවසාන ක්‍රියාමාර්ගය තමයි එතනින් ඉවත් වෙන්න. ඒ කියන්නේ ඔයාට ඒකට මැදිහත් වෙලා වෙනස් කරන්නත් බැරි නම්. ඔයාට ඒකට හුරු වෙන්නත් බැරි නම් හොඳම දේ මොකද්ද දන්නවද? හිත හදාගෙන ඔතනින් ඉවත් වෙන්න කියන්නේ ඔය ගේ දොර විකුණලා යන්න. ඒක ඔබ කැමති දෙයක් නෙවෙයි මම දන්නවා. මේ ජීවිතයට ආපු අදකාර මිනිස්සු නිසා අපි ජීවිතේ හදාගත්ත දේවල් අපිට දාලා යන්න බෑ. හැබැයි ඉවත් වෙන්න ජීවිතේ සතුට සැනසෙල්ල ඊට වඩා වටිනවා. ඒ නිසා මේ අවසාන පියවර අනුගමනය කරන්න කියලා මම කියන්නේ. හැබැයි ඔබට බොහෝ විට පළවෙනි එකෙන් හෝ දෙවෙනි එකෙන් ඔබේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ නිසා මැදිහත් වෙන්න. නැත්තම් ඒකට හුරු වෙන්න. එහෙම නැත්නම් එතනින් ඉවත් වෙන්න. කොහොම හරි කවන්න වගේ ජීවිතේ සතුට හදාගන්න හේතුව තමයි ජීවත් වෙච්ච දවසක් කියලා කියන්නේ. සතුටින් හිටිය දවසක් අචල දුකින් හිටිය හැම දවසක්ම මැරිච්ච දවසක්.
සුන්දර උදාහරණයන් ගෙනහැර දක්වමින් හරි අපූර්වට ජීවිතේ සතුට පවත්වා ගන්නටත් කනස්සල්ල බොරිවීම දුක්වීම කියන දේ ජීවිතෙන් ක්‍රමයෙන් පළවා හරින ආකාරයක් ගැන අපිත් සමග ඒ සුහද කතා බහේ යෙදුනේ කළමනාකරන හා මානව හැකියාව පුහුණු උපදේශක ලසන්ත කාර්යපෙරෝ මහතා. මම හිතන්නේ අද දවසේ කනස්සල්ල වීම නවත්තලා සතුටින් ජීවත් වෙන්න විශේෂයෙන්ම විඳවීමෙන් තොරව විඳවන්නේ නැතුව විඳින්න හුරු කරන ඔබේ ජීවිතයට බොහෝ දේ අද දවසේ ලසන්ත කාර්යපෙරෝ මහතාත් සමගින් අපි කතා බහ කරා. ස්තුතියි උපදේශකතුමනි ඔබතුමන්ට මේ වටිනා කතා බහ වෙනුවෙන් අයිබෝවන් කියලා අද දිනට ආදරණීය ජීවිතෙන් සමුදෙනවා. එහෙමනම් තවත් විශේෂාංග ගණනාවක් තිබෙනවා ඔබ වෙනුවෙන් ආරාධනා කරනවා රැඳෙන්න දිගටම ආදරණීය ජීවිතයත් එක්ක පුංචි විරාමයක් ගන්නයි මේ සූදානම. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.